समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි එකතු වෙලා ඉන්නේ. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන්නේ චතුර හේරත් මහත්මයා විසින් මිතුන් හේරත් මහත්මයාගේ ඒ වගේම සම්මානි මහත්මියගේ විශේෂ අරමුණ බවට පත්වෙන්නේ ජූනි 4 සහ 6 වෙනි දිනට යෙදෙන ජන්ම දිනය නිමිති කරගෙන මෑණියන් වන පුෂ්පා හේරත් සහෝදරයා වන අමිත් හේරත් සැප්තැම්බර් මාස මව් පදවිය ලබන කාවින්දි සොහොයුරියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, මේ පවුලේ හැම දෙනාටම ආශිර්වාද කිරීම, සුජීවත් ඉන්න ඒ දෙපළගේම දෙමව්පියන්ට, හේරත් පවුලේ සියලුම දෙනාට, ඒ වගේම නුගලියද්ද පවුලේ හැම දෙනාටමත්, මාරසිංහ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේ මේ වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න ලක්වාසේ ලෝවාසී හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් චතුර හේරත් මිතුන් චතුර හේරත් මහත්මයා තමයි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්න. ඉතින් එහෙමනම් එතුමන්ටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ සිහි කිරීම, බුදු ගුණ සිහි කිරීම, බුද්ධානුස්සතිය අපේ ජීවිතයට කොයි තරම් උපකාරයක් කරගන්න පුළුවන්ද? අප කොහොමද බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට ආරම්භ කරන්නේ? මේ බුදුගුණ මනසිකාරය තුළින් අපිට කොයි තරම් පිනක් රැස් කරගන්න පුළුවන්ද? අද දවස මේ ධර්මානු ශාසනාව තුළ මාතෘකා කරගෙන අද අපි කතා කරන්නේ මේ තුන් ලෝකයේ අග්‍ර කල්ප සිය ගණනකින් ලෝකෙ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් බුදුගුණ ගැන. පින්වතුනි, බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතෙහි දුර්ලභෝ. මේ බුද්ධ කියන වචනය කල්ප 100,000 ගණනකින් මේ ලෝකෙ අහන්නත් දුර්ලභයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඔබ දන්නවා සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් තුලම මේ ලෝකෙ පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. එදා දීපංකර පාදමූලි විවරණ ගත්ත තැන ඉඳන් අපේ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ආපු මේ දීර්ඝ සංසාර ගමනේ සූවිසි විවරණ ලැබුවා කියලා බහර ඇති. උන්වහන්සේ සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන ගමනේ සම්මුඛ වෙලා විවරණ ගත්තා බුදුරජාණන් වහන්සේලා 24 නමකගේ. ඒ අතර අවස්ථා 4ක් මහා කල්ප අසංඛේය බැගින් බුද්ධ ශූන්‍යව පැවතුනා කියලා ධර්ම ග්‍රන්ථවල ඉතිහාස සඳහන් වෙනවා. එහෙමනම් අපිට පේනවා බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. උන්වහන්සේලා මේ දීර්ඝ සංසාර ගමනේ සම්බුද්ධත්වයේ පිණිස මනෝ ප්‍රනිධානය, වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරලා අෂ්ට ධර්ම සමවදානයෙන් තමයි බුදු කෙනෙක්ගේ නියත විවරණ ලබන්නේ.
එතන ඉදං අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකීය කල්ප ලක්ෂය ගැන මහා කල්ප අසංකයේ හතරකුත් තවත් කල්ප ලක්ෂය දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා කෙන මේ දස පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙනාව. ඒ විදියට සම්පූර්ණ කරගෙන ඇවිල්ල තමයි මේ මහා බද්ධ කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මම සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්. උන්වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච සුවිශේෂී ලක්ෂණ කීපයක් අපි ඉස්සල්ලා සාකච්ඡා කරමු. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ නමකට මහා පුරුෂ ලක්ෂණ පිහිටන. මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන. ඒ මහාපුරුෂ ලක්ෂණ පිහිටන්නේ දීර්ඝ සංසාර ගමනේ පුරණ ලද පාරමී ධර්මයන් නිසා. උන්වහන්සේ සසර පුරාවට සම්පූර්ණ කරගෙනාපු ඒ පාරමී ධර්මයන් නිසා උන්වහන්සේගේ සිරුරෙන් මහා පුරුෂ ලක්ෂණ මතුවෙලා තියෙනවා. ඒ පින්කංවලට අදාළ සසරි පුරපු පාරමී ධර්මවලට අනුව. උන්වහන්සේගේ සිරි පතුල ගැන ගත්තොත් බුදුරජාණන් වහන්සේලා සිරිපා තබමින් වැඩම කරද්දී මහපොලෝ පවා මේ සිත්පිත් නැති මහපොලෝ පවා බුදු කෙනෙක්ගේ සිරිපතුල පිළිගන්නේ හරිම අසිරිමත් විදියට. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙච්ච මොහොතෙම සක්‍ර දෙවියන් තමයි රන් දැලකින් පිළිගත්තා කියන. සක් දෙවිඳු තමයි මුලින්ම බෝසත් පුතා දෑතින් පිළිගන්නේ. ඊළඟට සතරවරක් දෙවියන්ගේ අතට පත් කරලා තමයි බෝසත් අම්මගේ අතට පුතාව දෙන්නේ. අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකයේ උපන්නෝ. දේවිය බොහෝම සතුටට පත්වෙන්න මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ බිහි වුණා කියලා බෝසතාණන් වහන්සේ බෝසත් පුතාව අම්මගේ අතට දෙන්නේ සක්‍ර දෙවියන්ගේ අති. මේ අම්ම දරුව අතට ගන්නකොටම පුංචි සිරිපතුල දිගු කරන්නේ පොළොව දිහාවට. හැබැයි සිරිපතුල පොළොවේ වදින්න පෙරම පොළොවෙන් නෙළුම් මලක් මතුවෙනවා පුංචි සිරිපා පිළිගන්න. මේ එදා ඉපදිච්ච බෝසත් පුතා උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක්. ඒ පියවර 7ේම පුංචි සිරිපා පිළිගත්තේ පියවරෙන් පියවර පොළොවෙන් නෙළුම් මල් පහළ වුණ නෙළුම් මල් මත තමයි පුංචි සිරිපා තබමින් පියවර 7ක් උතුරු දිසාවට ගමන් කරන්න. සිංහනාදයක් රග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනක් බව මම ලෝකෙ අග්‍රතම කෙනා. මමයි ලෝකෙ ජේෂ්ඨතම කෙනා. මමයි මේ ලෝකෙ ශේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි මෙයින් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි අපේ බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. පිංහතුනි එදා පුංචි සිරිපා පිළිගත්තේ මහපොළොවෙන් නෙළුම් මල් පහළ වෙලා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ සිරිපතුල්වල බෝසතාණන් වහන්සේ නමකගේ සිරිපතුල මහාපුරුෂ ලක්ෂණවලට අනුව ඔබ මම මේ සාමාන්‍ය මනුස්සේගේ යටිපතුලක් වගේ නෙමෙයි. දැන් අපි දන්නවා අපි පොළොවේ ඇවිදගෙන යනකොට ඔබ කිසිම සපත්තුවක් සෙරිප්පුවක් නොදා ඔබ පොළොවේ ඇවිදිනවා නම් ඔබේ යටිපතුල පොළොවේ තියද්දී ඔබම හිතන්න පා සලකුණ සම්පූර්ණයෙන් මුළු පොළොවම යටිපතුල ස්පර්ශ වෙනවද කියලා. සාමාන්‍ය කෙනෙක්ගේ එහෙම ස්පර්ශ වෙන්නේ නැහැ. ඊළඟට අපේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ නිකන් හොඳට අතුගාලා තියෙන සිනිඳු වැල්ලක මුහුදු වැල්ලක වෙන්න පුළුවන්. සාමාන්‍ය මඩ ගොඩක වෙන්න පුළුවන් අඩිය තිබ්බට පස්සේ මේ පා සටහනක් පොළොවේ පිහිටනවා. හැබැයි මේ පා සටහන අපේ කකුලේ යටිපතුලේ සමහර තැන් උඩට ඉස්සිලා සමහර තැන් ඇතුළට ගිහිල්ලා එක එක හැඩයෙන් යුක්තයි. බුදු කෙනෙක්ගේ සිරිපා සටහනේ සුප්පතිට්ඨිත පාද ඒ යටිපතුල සමයි. ඒ නිසා බුදු කෙනෙක් සිරිපතුල පොළොවේ තබද්දී මුළු සිරිපතුලම පොළොව ස්පර්ශ කරන. එතකොට බුදු කෙනෙක් සිරිපා තබනකොට ඒ සිරිපතුල මුළු පොළොවම ස්පර්ශ වෙනවා.
හැබැයි මහපොළොව ඒ සිරිපතුල් පිළිගත්තේ හරිම ආශ්චර්යමත් විදිහට. බුදුගුණ ගැන ඔබ සිහි කරනකොට විශේෂයෙන් දැනගත යුතු දෙයක්. අපි දන්නවා අපි සාමාන්‍ය මිනිස්සෙක් ඔබ මම අපි ඇවිදගෙන යනකොට ඇයි අපි සෙරෙප්පු පාවිච්චි කරන්නේ? ඇයි අපි සපත්තු දාන්නේ? ඇයි අපි යටිපතුලට මොනවා හරි ආවරණයක් යොදන්නේ? අපිට ගල් ඇනෙනවා, ගල් තැල්මවල් ඇති වෙනවා, ඊළඟට උල් කෑලි ඇනෙනවා, කටු ඇනෙනවා, ඕන තරම් ඔබට අත්දැකීම් ඇති. කකුල කැපිලා, උල් කෑලි ඇනිලා, කකුලේ කටු ඇනිලා, තුවාල වෙලා ඇඟිලිවල අපිට කොච්චර එහෙම වෙනවද? බුදුරජාණන් වහන්සේ නමක් සිරිපා තබන්න සූදානම් වෙනකොට පොළොවේ උස්තැන් යටට යනවා. ඒ යටට තියෙන වල වගේ තියෙන තැන උඩට මතුවෙලා එනවා. පොළොව සමභාවයකට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිළිගන්න මුළු පොළොවම නෙමෙයි. සිරිපතුල තබන තැන පමණ එතන සමභාවයකට පත්වෙනවා. ඒත් එක්කම සිරිපතුල පොළොවේ තියන්න හදනකොට ඒ තබන තැන පිරිසිදු වෙන. හරියට එක පාරට එතන හුළඟක් හමාගෙන ගිහිල්ලා හුළඟකට කුණු රොඩු දූවිලි ටික එතනින් විසි වෙලා ගියා වගේ එතන තියෙන උල් කෑලි කැට කැබලි කුණු රොඩු ඔක්කොම ඉවත් වෙලා පොළොව සම්පූර්ණයෙන්ම සිරිපතුල පිළිගන්න පිරිසිදු වෙලා පොළොව සම වෙනවා. සිරිපතුලක් මහ පොළොව පිළිගත්තේ ඒ විදිහට. හැබැයි බුදුරජාණන් වහන්සේ සිරිපා තබලා පාදය ඔසවල ඉදිරියට වඩිනවා සමගම ඒ සිරිපා සටහන මැකෙනවා. බුදු කෙනෙක්ගේ සිරිපා සටහනක් පොළොවේ පිහිටන්නේ පිංගතුනි. හැබැයි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරොත් මේ සිරිපා සටහන මෙපමණ වෙලාවක් පවතීවා කියලා ඒ අධිෂ්ඨාන බලයෙන් පිහිටනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් අවුරුදු 5000ක් දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් පවතිවා කියලා අධිෂ්ඨානයෙන් පිහිටවපු සිරිපා සටහන් ගැන අපි අහලා තියෙනවා. අපි දන්නවා ලංකාවේ සමන්තකූට පර්වත මුදුනේ එවැනි සිරිපා සටහනක් තැබුවා. සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත. ඊළඟට අපේ ඉතිහාසය අද අපිට හොයාගන්න බැරි වුණත් කැලණියට වැඩම කරපු ගමනේ උන්වහන්සේ කැලණි ගඟෙන් පැම් පහසු වෙලා ගොඩට වඩිනකොට නාග ලෝකේ නාගයන් ආරාධනා කරා කියනවා අපට වැඳුම් පිදුම් කරන්න මේ ගම් පතුලේ සිරිපා සටහනක් පිහිටවන්න. එතකොට අපේ ඉතිහාස පොත්වල කැලණිය ගැන තියෙන ඉතිහාස පොත්වල සඳහන් වෙනවා කැලණි ගඟේ ගම් පතුලේ නාගයන්ට වන්දනා කරන්න සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා ගල් තලාවේ. අද අපිට හොයාගන්න නැහැ. හැබැයි නාගයන් ඒ අය වන්දින් පිදුම් කරනවා ඇති. ඊළඟට බුදුරජාණන් වහන්සේ එවැනි අධිෂ්ඨානයෙන් පිහිටපු සිරිපා සටහන්ගේ අධිෂ්ඨානය පවතින තාක් පිහිටනවා. සමහරලාට බුදුහාඳුර අධිෂ්ඨාන කරන්න පුළුවන් කෙනෙකුට ධර්මාවබෝධයට කෙනෙක්ව යොමු කරන්න. උන්වහන්සේගේ සිරිපා සටහන් ඔස්සේ උන්වහන්සේ හොයාගෙන ආපු අය ගැන ධර්මයේ තියෙන. දැන් මාගන්දියාගේ අම්මා තාත්තා උන්වහන්සේ හොයාගෙන ඉන්නේ එහෙම. එතනදී බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා සුළු මොහොතක් ඒ අම්මා තාත්තා මේ සිරිපා සටහන් දැකලා උන්වහන්සේ හොයාගෙන එනවා. මොකද මේ දෙමව්පියන්ට සෝවාන් වෙන්න පින තිබ්බා. අන්නේ දෙන්නට ධර්මාවබෝධය කරවීම පිණිස එතනින් වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන් පොළොවේ සුළු වෙලාවක් පිහිටන්න අධිෂ්ඨාන කළ වැඩිය. ඒ සිරිපා සටහන් දැක්ක මාගන්දියාගේ අම්මා තාත්තා තමන්ගේ එකම දුවට හොඳ ගුණහපත් ස්වාමියෙක් හොය හොයා යන්නේ. මොකද මේ අය ත්‍රිවේදයත් ඒ කාලේ තිබ්බ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නකොට අංග ලක්ෂණ ශාස්ත්‍රය කියලා දෙයක් ඒ කාලේ ඉන්දියාවේ උගන්වලා තියෙනවා. කෙනෙකුගේ පා සටහන් අංග ලක්ෂණ වලට අනුව ඔහුගේ ගුණහපත්කම ඒ කාලේ මිනිස්සු දැනගෙන හිටියා. අංග ලක්ෂණ ශාස්ත්‍රය. ඒකනේ අපේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච වෙලාවේ අර බමුණු 108 දෙනෙක් ගෙන්නලා ඒ අය මේ අංග ලක්ෂණ පරීක්ෂා කරා. මහා පුරුෂ ලක්ෂණ ගැන මේවා ගැන ඒ කාලේ දැනගෙන හිටියව. එතකොට මේ මාගන්දියාගේ අම්මා තාත්තා මේ සිරිපා සටහන් දැකලා හිතුවා මේ පා සටහන් නම් සාමාන්‍ය එසේ මෙසේ කෙනෙක්ගේ වෙන්න බෑ. මහා පුරුෂයෙක්ගේ විය යුතුයි. මහා පින්වන්තයෙක් වෙන්න ඕන. මොකද මේ බුදු කෙනෙක් කියලා වුන්ට තේරුම් ගන්න බෑ. හැබැයි වුන් දන්න ශාස්ත්‍රයට අනුව මහා පින්වන්තයෙක්ගේ කියලා දැනගත්තා. ඔබ දන්නවා මේ වගේම සිරිපා සටහන් මේ වගේම මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා තවත් කෙනෙකුට සක්විති රජවරුන්ට.
ඒත් පෙර පින නිසාමයි සක්විති රජ කෙනෙකුට ඒ මහාපුරුෂ ලක්ෂණ පිහිටන්. එදකොට මාගන්දයාගේ අම්ම තාත්ත මේ ලක්ෂණ ඔස්සේ තමයි උන්වහන්සේ හොයාගෙනෙන්. බුදුරජාණන් වහන්සේ ඒ දෙන්නට දහම් දෙසවා ඔවුන් සෝවාන් වුණ. හැබැයි මාගන්දයා බුදුහාදුරන්ට වෛර බැන්ද. මාගන්දී අපාය ගියාට මාගන්දයාගේ අම්මයි තාත්තයි දෙන්න සෝවාන් වුණ බණහල. එහෙමනම් ඇයි බුදුරජාණන් ඔබට හිතෙන්න්න පුළුවන් එහෙනම් ඇයි බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් ඇයි මැකෙන්නේ තිබ්බලං හොඳයින කියලා. පිංහතුනි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ සත්‍යයන් ගැන මහා කරුණාවෙන් උන්වහන්සේ හැම වෙලාම සිරිපා සටහන පවා සිරිපතුල් සටහන ගැන පවා හිතන්න. බුදු කෙනෙක්ගේ සිරිපා සටහනක් මේ සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරලා අනන්ත ගුණයන්ගෙන් යුක්ත දෙව් මිනිසුන් දස දහසක් ලෝක දහතුළ දෙව් බමුන් වඳින ඒ උතුම් බුදුරජාණන් වහන්සේලාගේ සිරිපා සටහනක් කෙලෙස් සහිත මේ මහපොළොව ඇවිද යන අපා දෙපා සිව්පා සත්‍යයන්ට නොපෑගේවා කියන බුද්ධ අධිෂ්ඨානය නිසා මේ පොළොව ඇවිදගෙන යනවා කෙලෙස් සහිත මිනිස්සු සත්තු සරපයි යන. ඒ අයටත් පෑගෙනවා අගෞරවය. ඒ නිසා බුදු කෙනෙක්ගේ සිරිපා සටහනක් කෙලෙස් සහිත සත්වයන්ට නොපෑගේවා කෙනේ මහා කාරුණික අධිෂ්ඨානය නිසාම බුදුරජාණන් වහන්සේගේ පාදය උසෝනවා සමගම සිරිපා සටහන පොළොවෙන් මැකිලා අර කලින් තිබ්බ විදිහටම අර උස්තැන් උඩට මතු වෙලාපු වලවල් වගේ දේවල් ඒව වෙනස් වෙලා කලින් තිබ්බ විදිහටම පොළොවායි හැදෙන. බලන්න මහා පුරුෂ ලක්ෂණවලට අනුව බුදු කෙනෙක් තුළ මහා පුදුම ලක්ෂණමයෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ දහසක් නිම්වලලුවලින් යුතු චක්‍ර ලක්ෂණ මංගල ලකුණු පිහිටලා තියෙනවා කිය. බලන්න සාමාන්‍ය කෙනෙක්ගේ මේ යටිපතුලක් වගේද කියලා හිතන්නවත් පුළුවන්ද දහසක් නිම්වලලුවල යුතු චක්‍ර ලකුණු මංගල ලකුණු පිහිටලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ. ඊළඟට බුදු කෙනෙක් සිනහ පහල කරද්දී ඒ බුදු කෙනෙක් සිනහ පහල කරද්දී සතර දළදාගින් සුදු බුදුරැස් විහිදෙන. බුදු කෙනෙක් දහම් දෙසනකොට ඒ දළදාගින් සුදු බුදුරැස් විහිදෙන මේ වගේ මහා ආශ්චර්යමත් ලක්ෂණ බුදුරජාණන් වහන්සේගේ රූපය තුළ තිබ්බා. දැන් බලන්න බුදුහාමුදුරන්ගෙන් ධර්මය අහලා ධර්මයට පැහැදිලාවත් සමහර වෙලාවට ධර්මයෙන් බුදුන් දැකලා නෙමේ වක්කලි හාමුදුරු මුලින් පැවිදි වුණේ. වක්කලි හාමුදුරු පැවිදුනේ බුදු හාමුදුරන්ගේ රූපය දැකලා. ඒ රූප සෝභාවේ ඒ තියෙන පෞරුෂය බුදුරජාණන් වහන්සේ හරියට සාක්‍ය සීහ කියල හැදින්වේ. සාමාන්‍යෙන් අපි කියන මේ සිංහයා කියල සිංහයා කියලා කියන්නේ එතන හඳුන්නන්නේ මේ දරුණුයි කියන එක නෙමේ. සිංහයා කියන්න මහ වනාන්තරීම මේ සිංහයා ගැන බුදු හාමුදුරු පෙන්නන්නේ ලස්සනට උපමා කරනවා සිංහයා ගොදුරු හොයාගෙන යන්න කලින් නින්තෙන් අවදි වෙන සිංහයා හිරි ඇරල හොඳට වටපිට බලලා තුන් වතාවක් සිංහයා ගර්ජනාවක් කරනවා. එතකොට මේ සිංහයාගේ හඬ මහ වනාන්තරයේ පුරාම ඇහෙනවා. ඒ ඇහෙනකොට පියාමන සත්තු කුරුල්ලෝ ඒ බයට ඒ හඬට පියාමගෙන යනවා කියන. වතුර ඉන්න මාළු බියට වතුර ඇතුළටම පීනගෙන යනවා කිය. සාමාන්‍ය සත්තු දුවනවා ගුහාවල්ලු ඉන්න සතු ගුහාවල්ලුට හැන්ගෙන ඉන්න සතු හැන්ගෙනවා. මුළු වනාන්තරේම දෙදරලා යනවා ගිගුරුම් දීලා යනවා මේ සිංහයාගේ හඬට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ තමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා. මේ දහම් සක ධම්ම චක්කය දේශනා කරද්දි මේ ධර්මය දේශනා කරද්දී මේ තල තිස්සයකින් යුක්ත මේ ලෝක දහත්වේ මේ සත්වයන් අතර නිත්‍යයි සැපයි ආත්මයි සුබයි කියල හිතාගෙන හිටපු මේ සියලු සත්වයන් දෙදරලා යන ඔවුන්ගේ මේ මිත්‍ය අදහස් මිත්‍යා මතවාද අවිද්‍යා සහිත මේ දුෘෂ්ටි මේ සියල්ල සුණු විසුණු වෙලා යනවා. බුදු කෙනෙක් දහම් තිස සමහර බ්‍රහ්මයෝ ඉන්නවා ඒ අය හිතාගෙනන්න ඒ අය නිත්‍යයි කියල. ඒ අය හිතාගෙනන්න ඒ අය තමයි සදාකාලික සැප ඇති ලෝකෙක ඉපදිලා ඉන්න කියල ඔවුන් හිතාගෙනින්. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා
අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ චතුරාර්ය සත්‍ය ගැන දහම් දෙසද්දී. ඒ බ්‍රහ්මයෝ පවා කම්පාවට පත්වෙන අහෝ අපි මෙච්චර කාලයක් නිත්‍යයි කියලා හිතාගෙන හිටියේ. නමුත් මේ සියල්ල අනිත්‍යයි. අහෝ අපි මෙච්චර කාලයක් සැපයි කියලා හිතාගෙන හිටපු මේ සියල්ල දුකයි. අහෝ අපි මෙච්චර කාලයක් ආත්මයි මම මගේ කියලා පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන හිටියේ. නමුත් මේ සියල්ල අනාත්මයි කියලා ඔවුන් පවත් ඇතිගන්න. දෙව්ලොව බබලව මනුලොව මේ සියලු දෙනාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ සියලු දෙනාගේ අවිද්‍යාර කඩතිර මිත්‍යා මතවාද දෘෂ්ටි මතවාද සියල්ල බිඳහෙලලා බුදු කෙනෙක්ගේ ධර්ම චක්‍රය හරියට සිංහනාදය වගේ පැතිරිලා යනු. එදකොට මෙන්න මේ නිසා බුදුහාන්දුරංග ධර්මය හැඳින්වා සාක්‍ය සීහ කියලා. එදකොට උන්වහන්සේගේ පෙනුම පෞරුෂය උන්වහන්සේගේ සුරූපය උන්වහන්සේගේ කටහඬ අෂ්ටංග සමන්නාගත බ්‍රහ්මස්වරයකින් යුක්තයි. බොහෝම මිහිරි හඬක් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට අපිටම 1000ක් බණහන. ඉදිරියෙන්ම බණහන කෙනාටත් අර කෙලවරේම බණහන කෙනාටත් ඒ හඬ එකම ප්‍රමාණයට ඇහෙනවා. අපිට හිතන්නවත් පුළුවන්ද කියලා හිතන්න. අද අපි කතා කරොත් අපි මේ කතා කරලා අපි බණ කියනකොට සමහර ළඟම ඉන්න කෙනාගේ වැඩිපුර හයියෙන් ඇහෙනවා. ඈත කෙලවර ඉන්න කෙනාට ඇහෙන්නෑ කියනවා. අපිත් අහන ඔය ඇහෙනවද ඔය ඈත ඉන්න අයට ඇහෙනවා. අද අපි ඇහෙන් නැති නිසාම කොච්චර මේ තාක්ෂණික උපකරන ස්පීකර් බෆර් මේවා කොච්චර පාවිච්චි කරනවද බණක් කියන්න ගියා. ඒ සමහරලාට ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට සමහර දේශන අහන්න දහස් ගණන්. ඒ තමයි බුදු කෙනෙක්ගේ බුද්ධ බලය බුද්ධ ශක්තිය සහ ඒ පුුණ්‍ය ශක්තියත් එක්කේ හඬේ සුරූපේ අෂ්ටංග සමන්නාගත බ්‍රහ්මස්වරි දැයි සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න්න පුළුවන් බුදුහාදුරන්ගේ ලක්ෂයක් බණැහවා කියලා තිය. සමහර තැන්ගොල තියෙනවා ඒ දේශනාවල 84,000ක් මාර්ග පල් ලැබුවකි. එදකොට සාමාන්‍ය මේවා ගැන කිසිවක් නොදන්න සාමාන්‍ය මනුස්සය නිකං සාමාන්‍ය දැනුවෙන් හිතන 84,000ක් වාඩි වුණොත් කොච්චර දුරට ඉඳගන්න ඉඩ යනවද. ඒනම් කොච්චර සෙනගක් ඉන්න ඇත නිකම් පිට්ටනියක් පිරෙන්න්න වගේ එනම් මිනිස්සු ඉන්න ඇති. එතකොට බුදුහාන්දුරු මොකක්ද පාවිච්චි කරපු මයික් එක මොන බහොල්ලකින්ද බණකිවයි. කොහොමද කෙරෝල කෙනාට ඇහුනේ ඔය වගේ තර්ක විතර්ක අදහස් මතවාද පැටලි පැටලි කොච්චර නං ඉන්නවද මේ බුදුගුණ ගැනවත් බුදු කෙනෙක්ගේ හැකියාව ගැනවත් නොදන්න සාමාන්‍ය පුතත්ජන ලෝකයා. පිංවතුනි බුදුරජාණන් වහන්සේගේ අෂ්ටංග සමන්නාගත බ්‍රහ්මස්වරයේ සුරූපේ තමයි බුදු කෙනෙක් දහම් දෙසනකොට ඉදිරි පසම ඉන්න කෙනාට ඒ හඬ වැඩියෙන් ඇහෙන්නෙත් නෑ අඩුවෙන් ඇහෙන්නෙත් නෑ අවශ්‍ය ප්‍රමාණයට හඬ ඇහෙනවා. කෙලවරේම ඉන්න කෙනාට අපි ඉතමු මීට 100ක් විතර ඈත ඉඳන් කෙනෙක් බණහන. ඒ ඈතම ඉන්න කෙනාටත් ඇහෙන්නේ ඒ ප්‍රමාණයෙන්මයි කියන. එතනින් එහාට ඈතට හඬ විසිරෙන්නෙත් නෑ කිය. එමනම් අපිට පේනවා මේක මේ සාමාන්‍ය කෙනෙක් කතා කරන ස්වරූපයක් නෙමේ. බුදු කෙනෙක්ගේ බුද්ධ බලයක්ත් එක් හඬේ තියෙන ඒ මහා ගුණයක් බුද්ධ බලයක්කේ. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ වචන පැටලීමක්න දැබන්න අපි කතා කරනකොට මම වේවා. ඔබ වේව සමහරලා සමහර වචන පැටලෙන්න පුළුවන් අපිට. හැබැයි බුදුරජාණන් වහන්සේ කිසිම වචන පැටලීමක් නැතුව ඉතාම පැහැදිලිව. ඒ හැම වචනයක්ම කෙනෙකුට පැහැදිලියවම වැටහෙනවා තේරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දහම් දෙසන අතරතුර පවා දහස් ගානක් බණහන්න හිටියත් බුදුරජාණන් වහන්සේ බණ කියන්න කලිනුත් බලනවා. අද මේ ඉන්න දහස් ගානක් අතරින් ධර්මාවබෝධි ලබන්න පින තියන්නේ කාටද කියලා බුදු වැසින් බලන. උන්වහන්සිට තියෙනවා බුදු කෙනෙකුට පමණක් පිහිටන හැකිය. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ ශ්‍රාවකයන් කාටවත් නෑ. ප්‍රඥාවන්තයන්ගෙන් අගතැම් පස් හාරිපුත්තයන් වහන්සේටවත් කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දැකලා ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්න නුවන නෑ. ඒක තියෙන බුදු කෙනෙකුටම විතරයි. බුදුරජාණන් වහන්සේට පුළුවන් සාමුක්හන්සික දේශන පිළිවල කතාව කරන්න පුළ ලස්සනට කෙනෙක්ගේ හිත අපිතමු දහස් ගානක් බණහන්න ඉන්නකොට දැන් අපිතම ඔබ බණහන්න එක පාට මිනිස්සු පිරිසක් ඇවිල්ල බණහන්න වාඩිවෙන. දැ අදනම් සමහරු අපි එනවස් කරනවනි බැනර එකක් හරි දාලා සාමාන්‍ය පන්සලක බණ තියෙන කොහොමද කියලා හිතන්න.
ස්වාමීන් වහන්සේ නමක් එක්කෝ කවුරු ප්‍රසිද්ධ කෙනෙක් හරි ස්වාමීන් වහන්සේ නමක් වඩිනවන මොන සතියක් දෙකක් තිල බැනර් දාන ඊළඟට ස්පීකරයක් බැඳගෙන ගංගුල යනවා මෙන්න මෙම අසවල් දවසට ස්වාමීන් වහන්සේ වඩිනවා පන්සලී ධර්ම දේශනාවක් විහාරස්ථානි පැවැත්වෙනවා බණහන්න එන්න කියල ඔය අතරේ තව සමහරු පෝස්ටරුත් ගහනවා අත්පට්ටිකාත් බෙදන දැන් ඔය වගේ ක්‍රමයකට මිනිස්සුත් දැනගෙන එන කෙනා එන්නෙම ලෑස්ති වෙලා සුදු ඇඳගෙන දැන් බොහොම මල් අරගෙන බණහන්නම ඇවිල්ල ධර්මශාලායි වාඩිවෙන් බණහන මානසිකත්තෙන්මයි හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න හිතාගෙන මෙහෙම ආපු අය ඉන්නවා දම්සභා මණ්ඩපේට ආපුයි ටිකක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ළඟට මෙනකං හිටීමනෑ උන්වහන්සේගේ දිනචරියාව දෑසනින් මහා කරුණා සමාපත්තියෙන් බලනවා කාට දදමක් පිහිටවෙන් කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි උන්වහන්සේ අය හොයාගෙන යුදුම් ගණන් වඩිනවා ඒ මගතොටේ හම්බෙනයි සමාල්ලාට කුඹුරු කොටන කෙනෙ කඩපිලක ඉන්න 4-5 දෙනෙ එතන බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා දහම් දෙසනවාට පිරිසට ඔය අනාතර අන්‍ය ආරාමික හරි ධර්ම කොහේ හරි අම්බලමක වේවා කොහේ හරි තැනක ඔන්න පිරිසක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනකොට මේ අය එක්ක වෙන මොනවා හරි කරන්නේ අන්න එනවා ශ්‍රමණ බවත් ගෞතමයා අපි උන්වහන්සේ එක්ක කතා කරමු කියලා ස්වාමීනි වඩින්න කියලා ඔන්න ආසනයක් පනවලා බුදුහාඳුනට ආරාධනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් එක්ක බොහොම සතුටු ස්වාමීචින් ඔබ වහන්සේ කොහෙද වඩින්නේ කොහොමද ඔබ වහන්සේ සුවසේ වැඩ ඉන්නවද? ඉතින් බුදුහාඳුනත් අහනවා කොහොමද නුඹලා මොකද මං එනකොට කර හිටියේ මොනවා ගැනද කතා කර හිටියේ අන්න එතනින්ම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව පටන් ගන්නවා. එතකොට ඒ දේශනාව තුල බුදු කෙනෙකුට පුළුවන් දැන් මිනිස්සු අපිට වෙන දැන් බණහන් ආවත් කී දෙනෙක් ඔළුව කී අතක දුවනවද කියලා හිතන්න. හැබැයි බුදු කෙනෙක් දහම් දේශනකොට ඒ හැමෝගෙම මනස දේශනාවට යොමු කරගන්න බුදු කෙනෙකුට පුළුවන්. අපිට හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාව කරනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවා, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස මේ විදියට බුදුරජාණන් වහන්සේ පිළිවලට ක්‍රමානුකුලව හිත වැඩීගෙන ධර්මාවබෝධයට හිත සකස් වෙනකම් පිළිවල කතාව කරනවා. මේ පිළිවල කතාවෙන් දහම් දෙසන අතරතුර බුදුරජාණන් වහන්සේ අර ඉන්න හැමෝගෙම හිත් බුදුවැසින් පිරිසිඳ බලනවා. දැන් මෙයාගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලාද? දැන් මේ කෙනාගේ හිත ධර්මාවබෝධයට සකස් වුණාද කියලා බුදුවැසින් පිරිසිඳ බලනවා. එයාගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලා නම් බුදුරජාණන් වහන්සේ නම පමණක් දේශනා කරන වෙන කාටවත් බැරි චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනාවක් තියෙනවා. ඒකට ධර්මය කියන්නේ සාමුක්ඛංසික දේශනාව. අන්නේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඒ දේශනාව අවසන් වෙනකොට අර බණ අහගෙන ඉන්න පිරිස මාර්ගඵල ලබනවා. කොච්චර ආශ්චර්යයක්ද කියලා බලන්න. එතකොට මේ හැකියාවන් තිබුණේ බුදු කෙනෙකුට පමණයි පින්වතුනි. ඒ නිසා ඔය කරුණු ටිකෙන් ඔබ බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ දහම් දේශනාකාරී උන්වහන්සේ සිරිපා තබමින් වඩින හැටි උන්වහන්සේ දහම් දේශනකොට සතර දළදාගින් විහිදෙන සුදු බුදු රැස මේවා හිතේ මවාගෙන ඔබ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා යම් මට්ටමක හරි ඔබට සද්ධාාවක් ඇති කරගන්න පුළුවන්. පින්වතුනි දවසක් ඔය වගේ බුදුරජාණන් වහන්සේ පිරිසකට ඔහු වෙන ගමනක් ගිය යාළුවෝ පිරිසක් එක්ක. ඔහු දැක්ක පිරිසක් වට වෙලා ඉන්න. මොකද මේ කියලා අර පිරිස අතරින් යනකොට පුදුමාකාර ලස්සන දේවතාවෙක් වගේ පුදුම ලස්සන ශරීරයක් තියෙන ශ්‍රමණයන් වහන්සේ නමක් පිරිසකට දහම් දෙසනවා. බලාගෙන හිටිය පුදුම ලස්සනක්. ඒ කටහඬ මිහිරි ස්වරේ බුදුරජාණන් වහන්සේ දිහා බලන් ඉඳලා කල්පනා කරා මම නම් උන්වහන්සේව දාලා යන්නේ. මං උන්වහන්සේ එක්කම යනවා. අර ගිය ගමන් බිමන් ඔක්කොම හිතෙන් අමතක කරා. තමන්ගේ ගෙවල් දොරවල්ද බැදීම්ද සම්බන්ධ ඔක්කොම හිතෙන් අතහැරියා. මං උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා. උන්වහන්සේට සම්බන්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා වඩිනකොට උන්වහන්සේගේ පස්සෙන්ම ගියා. එයාගේ නම වක්කලි. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ගිහිල්ල දෙමව්පියන්ගේ ඥාතීන්ගෙනුත් අවසර අරන් ඇවිල්ලා දැන් වක්කලි බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. දැන් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට වක්කලි ගිහිල්ලා ඔක්කොටම කලින් හොඳට බුදුහාඳුරු පේනම තැනකින් ඉස්සරහින් හරි බුදුහාඳුරන්ට පේනම තැනකින්
හොඳට වාඩි වෙලා බලාගෙන ඉන්නවා. අනේ උන්වහන්සේගේ ස්වරූපේ කටහඬ උන්වහන්සේගේ දත්තගින් සුදු බුදුරැසක් විහිදෙනවා. ඒ බුදුරැස් වලල්ල සිරස වටා ප්‍රදක්ෂිනා වෙලා අහසයි අතුරුදහන් වෙනවා. මේ බුදුහාමුදුරන්ගේ බුදු සිරුරේ තියෙන මේ ආශ්චර්යමත් දේවල් ඒ මහා පුරුෂ ලක්ෂණ දිහා හොඳට බලාගෙන හිත පහදවගත්. හිත පැහැදුනා. ඒක පිනක්. හැබැයි වක්කලි හාමුදුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරන්න මහන්සියක් ගත්තේ නෑ. ඒ ධර්මය ඔස්සේ ජීවිතේ තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න උත්සා ගත්තේ නැතුව ඒ ධර්මය දේශනා කරන බුදු හාමුදුරුව ගැන හිත පහදවාගෙන උන්වහන්සේගේ සුරූපේට රූපේට හිත පහදගත්ත. ඒකත් පිනා. හැබැයි මෙහෙම ඉඳලා වක්කලි හාමුදුරු ලෙඩ වුණ කාලයක් ඔය විදිහට ගත වුණ බුදු හාමුදුරු වඩින්නේ කොතනට වක්කලි හාමුදුරුත් එතනටය. බුදුරජාණන් වහන්සේ යම් තැනක දහම් දෙසනවද වක්කලි හාමුදුරුත් ළඟ ඉඳන් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ සුරූපේම මෙනෙහි කර කර උන්වහන්සේගේ රූපේට ආසාාවෙන් බුදුගුණ ගැන සිහි කර කර උන්වහන්සේ ගැන සද්ධහා ඇති කරගත්. කාලයක් ඇද්දි වක්කලි ගෙන මේ ස්වාමීන් වහන්සේ ලෙඩ වෙලා ගිලං වෙලා බොහෝම අමාරුවෙන් උන්වහන්සේ එක තැන් වුණා. හරිම වේදනාවක් මරණාසන්න වුණා. එදා වක්කලි හාමුදුරන්ට හිතුණා තමන් දැන්නම් මම මැරේ. විශාල දුකක් තියෙනවා. දැන් දවස් ගානක් ලෙඩ වෙලා ඇඳෙන් බැහැගන්න බෑ, නැගිට ගන්න බෑ. ලෙඩේටත් වැඩිය අර කායික වේදනාවටත් වඩා මැරෙනවා කියලා ඇතිවෙන හැඟීමටත් වඩා ලොකු දුකක් හිත ඇතුලේ තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරන්ව දවස් ගානකින් බලන්න බැරි වුණා. අනේ මට බුදුහාමුදුරන්ව දකින්න බැරි වුණා. උන්වහන්සේගේ රූපේ බලන්න බැරි වුණා කියලා දැන් මේ දුක හිතේ තියෙනවා. භික්ෂුවකට කතා කරලා කිව්වා අනේ භික්ෂුව ඔබට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ අන්න අර එහා පැත්තේ කන්දේ ගිජ්ජෙකුට පර්වතයේ වැඩ ඉන්නේ. උන්වහන්සේට මගේ පණවිඩයක් අරගෙන යන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මං වෙනුවෙන් ගිහින් වන්දනා කරන්න මේ වන්දනා කරන්නේ වක්කලි භික්ෂුව වෙනුවෙන් කියලා ඔබ මං වෙනුවෙන් වඳින්න බුදුහාමුදුරන්. වක්කලි භික්ෂුව බොහොම ලෙඩ වෙලා ගිලන් වෙලා වැඩ ඉන්නවා. තථාගතයන් වහන්සේට පුළුවන් නම් මාව බලන්න වඩින්න කියලා ආරාධනයක් කරන්න මට බුදුහාමුදුරු දකින්න ඕන එක මැරෙන්න කලින්. ඉතින් මේ භික්ෂුව බුදුහාමුදුරන්ට ওই පණවිඩය අරගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළිගත්තා. පිළි අරගෙන වක්කලි හාමුදුරු බලන්න බුදුරජාණන් වහන්සේදා පිණ්ඩපාතේ වැඩම කළා දහවල් වඩිනවා. වක්කලි භික්ෂුව ලෙඩ ඇදේ ගිලන් වෙලා කුටියේ ඉන්නවා. හැබැයි අර දොර ඇරලා තියෙනකොට නිදාගෙන හිටියත් ඈතින් පේනවා තමන්ගේ කුටිය දිහාවට ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩිනවා. වක්කලි හාමුදුරට ඇඳෙන් බැහැගන්නත් බෑ. අමාරුවෙන් හරි ඇඳෙන් බහින්න දඟලනවා දැන්. ගෞරවේ බුදුහාමුදුරට ගෞරව කරන්න. මං කොහොමද ඇඳ උඩ ඉන්නේ බුදුහාමුදුරු මන් ළඟට වඩිද්දී? මං කොහොමද මේ උස් තැනක ඉන්නේ උන්වහන්සේට ගෞරව දක්වන්න නැතුව කියලා අර ඇඳෙන් බහින්න හදනවා. ඈත තියාම බුදුරජාණන් වහන්සේ වදාලා හා වක්කලි ඔහොම ඉන්න. මේ ආසන තියෙනවනේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න සුදුසු තැනක ඔබ ඔහොම ඉන්න කි ඔබ ගිලන් වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දැන් උන්වහන්සේ වැඩ හිටියා. ඉතින් බොහොම මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ගෙන් අහනවා වක්කලි ඉස්සල්ලාම ඇහුව ලෙඩේ ගැන. කොහොමද වක්කලි? දැන් ඔබේ අසනීපෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? අර කායික රෝගය ගැන බුදුහාමුදුරු විමසුවා. විමසලා ඇහුවා වක්කලි මේ කායික රෝගයට අමතර ඔබේ හිතේ දුකක් තියෙනවා. අනේ ස්වාමිනේ ඒක තමයි ලොකුම වේදනාව. ලොකු දුකකින් මං ඉන්නේ. මගේ හිත හරියට මානසික ලොකු දුකක් තියෙනවා. ඇයි වක්කලි ඔබේ සීලය ගැන ප්‍රශ්නයක්ද? ස්වාමීනි මට සීලය ගැන කිසිම සැකයක් විපිලිසර බවක් කුකුසක් නෑ. මං හොඳට සීල් රැක්කා. එහෙනම් අපිට පේනවා වක්කලි හාමුදුරුවෝ කියන්නේ පැවිදි ජීවිතේ හොඳට සීල් රැකපු කෙනෙක්. එහෙනම් වක්කලි ඔබට සමාධිය ගැනවත් ඔබේ සමාධිය පිරිහුණා නේ මගේ භාවනාව පිරිහුණා කියලා එහෙම දුක? අනේ ස්වාමීනි එහෙම දෙයක් නෙමෙයි. එහෙනම් වක්කලි ඔබ ප්‍රඥාව ධර්මාවබෝධය කරගන්න මට බැරි වුණා කියලා එහෙම දෙයක්වත් නෙමෙයි. එහෙනම් මොකක්ද? මං ඉස්සර බුදුරජාණන් වහන්සේ බලන්න එනවා. ඔබ වහන්සේ දහම් දෙසනකොට තථාගතයන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත මේ බුදු සිරුර බුදු ශරීරය මං ඇස් දෙකෙන් දකින්න ආසයි. නමුත් දැන් මං ලෙඩ වුණාට පස්සේ මට දවස් ගානකින් බුදුහාමුදුරුවෝ දකින්න බැරි වුණා. මට ලොකු දුකක් තියෙනවා කියලා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා කින්තේ වක්කලි මිනා පූතිකායන දිත්තේන.
වක්කලි මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනය අර වක්කලි හාමුදුරන්ගේ තිබ්බ දුෂ්ටිය බිඳිලා යන්නම බුදුරජාණන් වහන්සේ වදාළ මේ මහාපුරුෂ ලක්ෂණවලින් යුක්ත බුදු සිරුර වුණත් මේ කයත් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්මයි. මේක කුණු ශරීරයක් මේ නවදුරකින් අසූචි වැගිරෙන කුණු වෙලා යන පස් වෙලා යන මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කුණු වෙන කයක් මේ. වක්කලි ඔබට ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන ඉඳලා ඔහොම බුදුහාමුදුරුවෝ දකින්න බෑ කියලා. ඔබට බුදුන් දකින්න අවශ්‍ය නම් ඔබ ඔය දකින්න ක්‍රමේ වැරදි. ඔබ දකින්න මේ විදිහට වක්කලියෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ ධර්මය දකින්න අන්න එතකොට ධර්මයෙන් ඔබ මාව දකිනවා. වක්කලි ඔබ මාව දැක්කොත් සෝ ධම්මං පස්සති. ඔබ හරියටම මාව දැක්කොත් යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ මාව දකින ඔබ ධර්මය දැක්ක කියන ඔබ මාව දැක්ක කියන එක. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු උපදෙස්. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වක්කලි භික්ෂුවට මේ ආයතන 6 ගැන අනිත්‍ය ගැන බොහෝම ගාම්භීර දේශනාවක් කරා. වක්කලි ඔබ මේ විදියට දකින්න. වැඳගෙන පුදුම ගෞරවයෙන් මේ දේශනාව අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා වක්කලි ඔබ මේ විදිහටම අද ඉඳන් මේ විදිහටම බලන්න. එහෙමයි ස්වාමීනි මං දිවි දෙවනි කොට වීරිය වඩනවා කියලා මගේ අසනීප ගැන නොසිතා. එදා රෑ එල්ලි වෙනකම්ම බුදුහාමුදුරුවෝ ඒ කියපු පුංචි බණ පදේ අරගෙන මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි ඇහැට පේන රූප අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ තුළ ඇතිවෙන විඤ්ඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ ස්පර්ශය විඳීම් හඳුනා ගැනීම් චේතනා මේ ඇස මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් කනනාසේ දිවකයි මනසකින ආයතන හයත් ඒ මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනාම වඩන. පුද්දුම වීරියෙන් භාවනා කරන කොච්චර කායික වේදනාව දැනුනත් බුදුහාමුදුර ගැන තියෙන සද්ධාව ගෞරවයත් එක්ක පුද්දුම වීරියෙන් භාවනා කර. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ ගිජ්ජකුට පාර්වතයේ වැඩ ඉන්නකොට දෙවිවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන රාත්‍රී මුළු ගිජ්ජකුට පර්වතයේම ආලෝකමත් කරගෙනාව. එක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනී වක්කලි භික්ෂුව ධර්මාවබෝධය පිණිස අප්‍රමාණ වීරියක් වඩනවා. අනිත් දේවතාව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි වක්කලි භික්ෂුව නම් ඒ කාන්තෙම ධර්මය අවබෝධ කරනවා මයි වක්කලි භික්ෂුවට නම් ධර්මාවබෝධයක් නැති මරණයක් නම් අත්වෙන්නෑ කියෝ දෙවියන් දිවසින් දැක්කා. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණය ඒ විදියට මනුමත කරලා මේ දෙවරු එක්ක එදා රාත්‍රී ධර්ම සාකච්ඡාවේදිලා පසුවදා උදෑසනම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමකට කතා කරලා කියනවා භික්ෂුව ඔබ යන්න වක්කලි භික්ෂුව හම්බෙන් අන්න අර කන්ද මුදුනි කුටියක උන්වහන්සේ වැඩ ඉන්නවා. වක්කලි භික්ෂුවට ගිහින් කියන්න තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්නේ ඊයේ රාත්‍රී දේවතාවුරු දෙන්නෙක් ආවා. එක දෙවි කෙනෙක් කියා හිටියා වක්කලි භික්ෂුව ධර්මාවබෝධයට අප්‍රමාණ වීරියක් වඩනවා කියලා. අනික් දේවතාව කියා හිටියා වක්කලි භික්ෂුවේ කාන්තෙන් ධර්මය අවබෝධ කරනවාමයි මාර්ගඵලයක් ලබනවාමයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ විදියට අනුමත කරා. මගේ වචනිනුත් වක්කලි භික්ෂුවට ඔබ ගිහින් කියන්න වක්කලි ඔබට ලාමක මරණයක් නං අත්වෙන්නෑ කියලා. ඔබ ඒ කාන්තෙම ධර්මය අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ඔබේ වීරියට ප්‍රශංසා කරා කියලා ගිහින් කියන්න කියලා පණවිඩයක් ඇරිය. මේ පණවිඩේ ඇවිල්ලා කියන කොටත් මේ ස්වාමීන් වහන්සේ ආවා එනකොට ඉති වක්කලි හාමුදුරන් දැන් හොඳටම අමාරුයි මරණාසන්න. ඒත් උන්වහන්සේ අර බුද්ධ වචන ගැන ගෞරවේ වීරිය නෙමෙයි අතහරින්. කොච්චර වේදනාවත් මේ අසානිත්‍යයි කනානිත්‍යයි නාසය අනිත්‍යයි දිවානිත්‍යයි කයානිත්‍යයි වීරියම වඩන. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කීවා වක්කලි මං ආවේ පණවිඩයක් කරගෙන. මොන වගේ පණවිඩයක්ද ඇහුවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ පණවිඩයක්. අනේ එහෙනම් මට මෙහෙම ඉන්න බෑ කිව්වා. මේ ඇදේ නම් ඕක අහන්න බෑ කිව්වා. මාව බිමින් තියන්න කිව්වා. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ වක්කලි භික්ෂුව බොහොම අමාරුවෙන් ඇදෙන් බිම වාඩි කෙරුවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය පේන විදියට මාව උස්සලා තියන්න කිව්වා.
ඈති එහා කන්දේ ගිජ්ජකුට පර්වතය කුටිය පේනවා. අත් දෙක එකතු කළ ඒ දිහාවට වැඳගත්තා. දැන් කියන්න කිව. අර භික්‍ෂුව මේ කාරණය වක්කලි භික්ෂුවට කිව තතාගතයන් වහන්සේ මෙන්න මේ විදියට ඔබට කියන්න කිවකි. වක්කලි හාමුදුරුව පුතුම වීරියෙන් භාවනා කරා. උන්වහන්සේ කොහොම රහත් වුණ අන්තිම මොහොතේ උන්වහන්සේ ධර්මය අවබෝධ කරනු රහත් භාවයට පත් වන. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට අපි කාටත් උන්වහන්සේ තුළ මහාපුරුෂ ලක්ෂණ මේ වගේ මහා පුදුම සුරූපය කටහඬ උන්වහන්සේගේ සිරිපා තබමින් වැඩම කරන සුරුප මේ හැම දෙයක් තුළම පුදුම ආශ්චරයක් තිබුණත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නුවේ ධර්මීම් බුදුන් දකින යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. ඔබ ධර්මය දකිනවා කියන්නේ හරියට මාව දකිනවා. ඒ නිසා ඔබ නිතර බුදුගුණ ගැන සිහි කරන්න. පින්වතුනි බුදුගුණ මෙනෙහි කරනවා කියලා කියන්නේ අප්‍රමාණ පිනා. අපි කවුරුත් දන්න බුදුගුණ තියෙනවා. ඒ බුදුගුණ මේ දෙවියෙක්කත් බ්‍රහ්මයකත් කවුරුවත් එක එක්කෙනා කියපු දේවල් නෙමේ. බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ තුළ තියෙන අනන්ත බුදුගුණ කැටි කරලා කොටස් 9කට අපිට පෙන්නවා හිත පහදවගන්න. තථාගතෝ භික්ඛවේ අරහං මහණෙනි තථාගතයන් වහන්සේ අරහම් වනසේක. අරහන් කියලා කියන්නේ රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරපු කෙනෙක්. රහසින්වත් පවු නොකරනසේක. ආමිස ප්‍රතිපක්ති පූජාවන්ගෙන් දෙව් මිනිසුන්ගේම පූජා පිළිගන්න තරම් සුදුසු මහා පින්වන්ත කෙනෙක්. ඒ නිසායි උන්වහන්සේට අරහං කියන්නේ. එතකොට මේක බුදුරජාණන් වහන්සේමයි අපිට කීවේ. උන්වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි. තථාගතෝ භික්ඛවේ සම්මා සම්බුදු මහණෙනි තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. ගුරුපදේශ රහිතවම බෝධි මූලයේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරං ආකාරයට පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරා. ඒ නිසා සම්මා සම්බුද්ධයි. තථාගතෝ භික්ඛවේ විජ්ජාචන සම්පන්න මහණෙනි තථාගතයන් වහන්සේ විජ්ජාචන සම්පන්නයි. විජ්ජා කියන්නේ අවබෝධය. චරණ කියන්නේ සිල්වත්කම අවබෝධයට ගැලපෙන සීලයකින් යුක්තයි. බලන්න උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතෝපාත ඥානෙ, ආසවක්කේ ඥානෙ, දිබ්බ චක්කු, දිබ්බ සෝත, 이르දිවිද ඥාන, පරචිත්ත විචාරණ ඥානෙ, ඒ වගේම ඉන්ද්‍රිය පරපරියත්තේ ඥානෙ අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. ඒ අවබෝධයටම ගැලපෙන විදිහේ මේ ලෝකෙම පහළ වෙච්ච රහසින්වත් පව් නොකරපු උතුම්ම සිල්වන්ත කෙනා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා බෝධි මූලේ වැඩ ඉන්නකොට උන්වහන්සේ විමසනවා ගුරුවරයෙක් නැතුව වාසය කරන එක සුදුසු නෑ. ඒ නිසා මටත් ගුරුවරයෙක් ඉන්නට ඕන. උන්වහන්සේ විමසලා බැලුවා උන්වහන්සේට ගුරුවරයෙක් හැටියට කාවද තෝරගන්නේ. මේ මනුස්ස ලෝකේ උන්වහන්සේ තරම් සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් උසස් කෙනෙක් නෑ. දෙවියන් අතර බ්‍රහ්මයන් අතර ඒ කොහෙවත් නෑ. මේ ලෝක ධාතුවෙත් නෑ, වෙනත් ලෝක ධාතුවකත් නෑ. ඊළඟට උන්වහන්සේ බැලුවා පෙර බුදුවරු ගුරු තනතුරේ පත් කරගත්තේ කාවද? අවබෝධ කරගත් ධර්ම විනයමයි ගුරු තනතුරේ පත් කරගත්තේ. ඒ වෙලාවේ උන්වහන්සේ පෙර බුදුවරු සිහි කරගෙන අධිෂ්ඨාන කරපු විදිහටම තමන් අවබෝධ කරගත්ත ඒ උතුම් ධර්මයේම තමන්ගේ ගුරුවරයා බවට අධිෂ්ඨාන කරගෙන පත් කරගත්තා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය එතකොට උන්වහන්සේ තරම් සිල්වත් කෙනෙක් මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ කොහෙවත් හිටියේ නැහැ. අවබෝධයට ගැලපෙන සීලයකින් යුක්තයි. විජ්ජාචරණ සම්පන්න. අපි තවත් කියනවා අසලොස් චරණ ධර්ම, අෂ්ට විද්‍යා, 15 චරණ ධර්ම හැටියට අපි හඳුන්වනවා. ඊළඟට තථාගතෝ භික්ඛවේ සුගතෝ මේ ලෝකේ සුන්දරම එක එක්කෙනා එක එක පාරවල් අපායගාමී මාර්ගයේ, තිරිසන් ලෝකයට යන මාර්ගයේ, പ്രേත ලෝකයට යන මාර්ගයේ, සමහරු පින් කළ මනුස්ස ලෝකේ යනවා, දිව්‍ය ලෝකේ යනවා සද්ධාදී ගුණ වඩාගෙන, භාවනා කළ ධ්‍යාන වඩලා බඹලෝ යනවා, අරූප ධ්‍යාන වඩලා අරූපී බ්‍රහ්මත. ඔය සියලු මාර්ග අතර ආර්ය අෂ්ටාංගික මාර්ගේ නිවනට තියෙන එකම මඟ හොයාගන්නේ, ඒ මඟ ගමන් කළ නිවනට පත් වුණේ බුදුහාඳුරු. සුන්දර නිවන් මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගේ හොයාගෙන ඒ මාර්ගේ ගමන් කළ නිවනට පත් වුණා. ඒ නිසා අපි කියනවා සුගතෝ කියලා.
ලෝකවිදු මේ ලෝකය විශ්වය ලෝක ධාතු මේ මනුස්ස ලෝක ගැන විතරක් නෙමෙයි. නොපෙනෙන ලෝක නිරය ගැන ප්‍රේත ලෝක ගැන අපි කවුරුත් දන්නේ නෑ බුදු හාමුදුරු දේශනා නොකරන එහෙම ලෝක තියෙනවා කියලා. දිවිය ලෝක බ්‍රහ්ම ලෝක දස දහසක් ලෝක ධාතු වෙනත් සක්වල ගැන මේ සියල්ල බුදුරජාණන් වහන්සේ පරිපූර්ණව අවබෝධ කරගත්ත විතරක් නෙමේ ඒ සියල්ලෙම මිදුන ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති මේ ලෝකයේ ඉර්දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරයෙන් අකීකරු දෙව් මිනිසුන්ව නිවන් අවබෝධය පිණිස හික්මුවන්න දක්ෂම කෙනා. එනිසා අනුත්තරෝ පුරිස ධම්ම සාරතිය කියලා කියන. සත්තා දේව මනුස්සානන් දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නන ගුරුවරයා සත්තා සත්තවාහ ශාස්තෘන් වහන්සේ සත්තවාහ කියන්නේ කාන්තාරයෙන් ගැල් පිරිසක් එතර කරන ගැල් නායකයටගෙන සත්තවාහ සංසාර කතරින් මේ සත්‍යයන් එතර කරන කෙනා සත්තා දේව මනුස්සන් දෙව් මිනිස්සුන්ව සංසාර කතරින් එතර කරන කෙනා. ඊළඟට බුද්ධෝ කියලා කියන බුද්ධ කියලා කියන අවබෝධ කරගත් ධර්මය ගුරු මුෂ්ටියක් හැටියට කොට තමන්ගේ කියල දෙයක් හඟගන්න ඇතුව. තමන් දුක්විඳලා සාරා සංකය කල්ප ලක්ෂයක් පාරමී පුරල අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය. බලන්න බුදුවෙන ආත්මේ තවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කරලා. ඒ අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ලෝකට දේශනා කරා. උන්වහන්සේ දවසේ පැයි දෙකටත් අඩු කාලයක් සිංහසේයාවෙන් සැතපෙන්. ඒ තරම් මහා කරුණාවකින් අවුරුදු 45ක් පුරාවටම මේ ධර්මය දෙව් මිනිසුන් ගැන කරුණාවෙන් දේශනා කර එනිසාපිකින බුද්ධ කිය. භගවා කියලා කියන මේ ලෝකෙම පහළ වෙච්ච පින්වන්තම කෙනා භාග්‍යවන්තම කෙනා. බලන්න මේ වැනි මහා පුරුෂ ලක්ෂණ දරාගන්න ඊළඟට උන්වහන්සේ ළඟ තව චතු විසාරධඥානය දස බලඥානය සූවිසි ප්‍රත්තිඥාන තෙසැත්තෑඥාන මේ විදියට බුදුගුණ අනන්තයි අචින්තියයි. පිංහතුනි මේ කියපු එක බුදුගුණයක් ගැන හරි ඔබ හිත පහදෝගෙන මෙනෙහි කරනවනම් ඒ තුරින් ලැබෙන විපාකයක් අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තිය බුදුගුණ අචින්තියයි. ඒ අචින්තිය බුදුගුණ ගැන ඔබේ හිත පහදවාගෙන ඔබ රැස් කරගන්න විපාකයක් අචින්තියයි කිය. අන්න ඒ නිසා අද දවසේ ඔබට මේ ධර්ම දේශනාවෙන් අපි බුදුගුණ ගැන හිත පහදින කරුණු කීපයක් පෙන්ලා දුන්න. ඔබට පුළුවන් එදිනෙදා දවස බුදුන් ඇදැන් අපි කවුරුත් පුරුදු වෙලා ඉන්නවා සාමාන්‍ය බෞද්ධයෙක් නම් බොහෝ දෙනෙක් පුංචි කාලේ නම් බුදුන් අදිනවා. අපි ඔය ඉතිපිසෝ ගාථාවේ තේරුම නොදැන හෝ පුංචි කාලින දැන් හිතන්න ඔය මම සරල ඔබට කියලා දුන්න අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචන සම්පන්න මේ ගාථාවල සරලව කෙටියෙන් තේරුම කියලා දුන්න. ඔබට විස්තර ඇතුව කියවන්න පොත් පත්තියනවා බුදුගුණ ගැන පොත් පත්තියනවා විස්තර ඇතුව තේරුම් ගන්න පුළුවන් තවත් විස්තර ඇතුව. එදකොට මේ එක බුදුගුණයක් ගැන හරි හිත පහදවනවන. දැන් බලන්න අපි ඕක සමහරු මන්තරයක් වගේ කියාගෙන ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියලා මේක වේගෙන් කියාගෙන යන. හැබැයි කෙනෙකින් ඇහුව බුදුගුණ කීයක් තියනොදයි ගාථාව ඒක නම් දන්නේ කියන සමහරු එහෙමයි. මේ අවුරුදු ගනම් බුදුන් ඇදලා සමහර වයසට ගියම්මල තාත්තලා බුදුගුණ නමේ මොකක්ද එතකොට ඕකේ තේරුම කියලා ඇහුවොත් ඒක නම් ඉතින් දන්නේ නැහැ කියනවා. එතකොට අපිට පේනවා සමහරු බෞද්ධ නමින් හිටියත් ඉතිපිසෝ ගාථාව කටපාඩම් වුණත් උදේ හවා බුදුන් ඇන්දත් බුදුගුණ නමය අර්ථ වශයෙන් තේරුමවත් දැනගෙන නෙමේ බුදුන් අදින්. හැබැයි ඔබ නොදැනගෙන බුදුන් ඇන්දත් පිනක් තියෙනවා මේ බුදු ගුණයක් සිහි කරන්න බුදු හාන්දුරන්ගේ ගුණයක් කියල හිතාගෙන ඒ බුදුගුණේ මෙනෙහි කරන්න. ඒ තුළ පින රැස් වෙනවා. හැබැයි ඊට වඩා 100,000 ගුණයකින් විශාල පුුණ්‍ය ශක්තියක් රැස් වෙනවා අර්ථ දැනගෙන මෙනෙහි කිරීම තුළ. එතකොට අපි නිකං දෙයක් කියාගෙන යනකොට රැස්වෙන පිනට වඩා අර්ථය දැනගෙන සජ්්‍යායනා කිරීම තුළ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන වසයෙන් ඒක තේරුම් ගැනීමේ හැකියාව අපිට තියෙන. ඒ නිසා අර්ථය දැනගෙන සජ්්‍යායනා කරන්න බුදුගුණ ගැන දැනගෙන බුදුන් අදින්. ඔබට පුළුවන්නම් භාවනාවක් වසයෙන් මේ බුදුගුණ නමේ මෙනෙහි කරන්න. වාඩි වෙලායින එකට විශේෂ මේ අර භාවනා කරනවා කියපුකම සමට ජීවිතයට භාවනා නොකරපු කෙනාට
හිතෙන්ට පුළුවන් ඕකනං ඉතින් කරන්න වෙලාවක් නෑ අපිට ඉති වෙලාවක් මේ හිතාගෙනන්න වැඩ ඔක්කොම නවත්තලා අර ඔක්කෝ වැඩ පැත්තකින්දිල ප්‍රශ්න ඔක්කෝ විසඳගෙන මේ බද්ධ පරියන්කෙන් වාඩි වෙලා මේ වාඩි වෙලා භාවනා කරපු ගමන් ඔක්කොම හරියයි කියලා හිතෙන සමහර භාවනා කරනවා කියලා කියන්නේ බුදුගුණ ඔබට ඕනම ඔබ මේ පුටුවේ වාඩි වෙලා ඉන්නකොට බුදුගුණ මෙනෙහි කරන්න බස් එක යනවා ඒ බස් එක යනකොට ඔබ බුදුගුණ සිහි කරන වටපිට බලාගෙන අනුන් ගැන ළඟ ඉන්න අය ගැන අනුන්ගේ කුණු ගොඩවල් ගැන ඕවා හොයන්න ඇතුව දැස් පියාගෙන බුදුගුණ සිහි කරන්න ඊළඟට නිදාගන්න ගිහිලා නින්ද යනකං ඇඳට වෙලා බුදුගුණ සිහි කරන්න උදේ නැකිටපු ගමන් ඇඳේ නම් බුදුගුණ මෙනෙහි කළ බුදු හාමුදුරුවෝ සිහි කරලා බුදුන් අදේ ඇවිදිනවා ගොඩක් දුර යන්න තියෙනවා පයින් යන්න තියෙන කොයි හරි ගමන ඒ යන ගමන් බුදුගුණ සිහි කරා ඔබ ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට බස් ස්ටෑන්ඩ් එකකට ඉන්න වෙනවා පැය භාගයක් විතර බස් එකක් එනවා කෝච්චිය එනකන් ඉන්න තියෙනවා බුදුගුණ සිහි කරා එතකොට අපිට දවස පුරා කොච්චරනම් අවස්ථාවක් යෙදෙනවද භාවනා කරන්න අවස්ථාව කොච්චර තියෙනවද පින්වතුනි බුදුගුණ සිහි කරනකොට පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා කියලා පුඤ්ඤාභි සන්ද කියන සූත්‍ර බුදුහාඳුරු පෙන්නනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි යමෙක් බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ එයාගේ ජීවිතේට පින් ගංගාවක් පුණ්‍ය ගංගාවක් ගලනවා කියලා ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩාගන්න බුදුගුණ කියලා කියන්නේ අප්‍රමාණ පිනක් කෙනෙකුට මරණ මංචකයේ බුදුගුණ සිහි වුණොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා බුදුගුණ සිහි කරපු පින මතුවෙනවා ආසන්න කුසලයක් හැටියට ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මයි සද්ධාමත්තම් පේම මත්තන් සබ්බේතේ සග්ග පරායන මහණෙනි බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් කෙනෙක්ගේ හිතේ ඇති වුණොත් සබ්බේතේ සග්ග පරායන සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ නිසා බුදුගුණ සිහි කරන්න ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ බුදුගුණ මනසිකාරය තුළින් අප්‍රමාණ පින්දහම් රැස් කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඉතින් එහෙමනම් පින්වතුනි අද මේ ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවේ රැස් කරගත් සියලු දෙවියෝ සාදුකාර දිදි අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා මේ ධර්ම දේශනාවද සිදු කරන්නේ මිතුන් චතුර හේරත් මහත්මා විසින් ඉතින් එතුමාගේ අරමුණ තමයි මිතුන් හේරත් මහත්මාගේ ඒවගේම සම්මානි මහත්මියගේ විශේෂ අරමුණු බවට පත්වෙන්නේ ජූනි මස 4 සහ 6 වෙනි දෙදින ජන්මදින සමරන ඔවුන්ගේ මෑණිවරුන් වන පුෂ්පා හේරත් මෑණියන් ඇතුළු ඒ වගේම සහෝදරයා වන අමිත් හේරත් සැප්තැම්බර් මස මව්පදවිය ප්‍රාර්ථනා කරමින් සිටින කාවින්ති සොහිරයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඉතින් එතුමීට නිදුක් නිරෝගී පුණ්‍යවන්ත ඒ දරු සවාසනාවන්ත දරු සම්පතක් නිදුක් නිරෝගීව සිදු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවුණු විශේෂයෙන් අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයේ පිහිට සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. සුජීවත්ව වෙසෙන දෙපළගේම දෙමාපියන්ට හේරත් පවුලේ සියලුම සුජීවත්ව ඉන්න ඥාතීන්ට නුගලියද්ද පවුලේ සියලුම ඥාතීන්ට ආශිර්වාද කිරීම මාරසිංහ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඒ පවුලේ මිය පරලොවගේ පරම්පරාගත සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලොව ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා සංසාර දුකින් අත මිදේවා කියලා පින් දෙන්න ඒ වගේම වසංගත රෝගයෙන් පීඩාවට පත්වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියලා අපිටත් ආශිර්වාද කිරීම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මිතුන් චතුර හේරත් මහත්මාගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එතුමන්ටත් පවුලේ හැම දිනාටමත් අද මේ බණ ඇසූ සියලු දෙනාමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් කළඹු ටෙලිවිෂන් මේ සදහම් විකාශී සියලු දෙනාමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
හැම දිනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්හා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්හා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්හා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.